ආයිබෝවන් 2021 දරුවනි මම මේ කරන්න යන්නේ ඝර්ෂණයේ කොටස කරන්න යන්නේ ඝර්ෂණයේ යටතේ මට මතක හැටියට අපි 11 වෙනි ගානට එනකන් සාකච්ඡා කරගෙන ආවා. දැන් තියෙන්නේ 12 වෙනි ගාන සාකච්ඡාවට වඳුන් කරන්න. ඊට කලින් සතියේ අපි ඒක කතා කරා මට මතක හැටියට. ඒකේ තියෙන්නේ රළු ගෝලයක් තුල ඒකාකාරී දණ්ඩක් සීමාකාරී සමතුලිතතාවය ඇත්තේ ගෝලයේ කේන්ද්‍රය හරහා යන සිරස් තලයේය. හරි. දණ්ඩ තිරස සමග ආනත කෝණයේ θ නම් θ සමානයි tan inverse මේ බව පෙන්වන්න. දණ්ඩ කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය 2α වේ. රළු හිස් ගෝලයක් තුල ඒකාකාරී දණ්ඩක් සීමාකාරී සමතුලිතතාවය ඇත්තේ ගෝලයේ කේන්ද්‍රය හරහා යන සිරස් තලයේය. ඒතර මම පන්තියේදී ඔය ගෝලයේ කේන්ද්‍රය හරහා යන සිරස් තලය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. දණ්ඩ තිරස සමග ආනත කෝණයේ θ නම් θ සමානයි tan inverse මෙන්න මේක බව පෙන්වන්න කියලා තියෙනවා. දණ්ඩ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 2α වේ කියලා දීලා තියෙනවා. මේක කේන්ද්‍රය. එතකොට අපි දන්නවා මෙතනදී අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ ගෝලයේ කේන්ද්‍රය හරහා යනවා. R2 ඊළඟට මේ දණ්ඩ මෙහෙම ලිස්සන්න පෙළඹෙන්නේ. එතකොට මේ දණ්ඩ මේ කොන මේ පැත්තට යනවා නම් ඝර්ෂණ බලය ඊට විරුද්ධ දිශාවට ඝර්ෂණ බලය මෙහෙම ඊට විරුද්ධ දිශාවට තියෙනවා. තර මේ කොන පහළට ලිස්සනවා නම් ඝර්ෂණ බලය මේ පැත්තට තියෙනවා. F2 mu R2 සීමාකාරී අවස්ථාවනේ. F1 සමානයි mu R1. එතකොට මෙයාගේ බර සිරස්ස පහළට මෙහෙම W ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තැන් දෙකේ සංප්‍රයුක්තය මේ ඝර්ෂණ බලයේත් අභිලම්බයේ සංප්‍රයුක්තය කිසියම් තැනකට ටාගට් වෙලා තියෙනවා. මේ ඉරේ තැනකදී හම්බෙන්න ඕනේ. එතකොට මෙතන ඝර්ෂණ බලයේ අභිලම්බයේ මේ ඝර්ෂණ බලය සහ මේ අභිලම්බ බලයේ සංප්‍රයුක්තය ඒකත් මෙතෙන්ට ඉලක්කගත වෙලා තියෙනවා. දැන් ඝර්ෂණ කෝණය කියලා කියන්නේ අභිලම්බ බලය සංප්‍රයුක්තයත් එක්ක හදන කෝණය. එහෙනම් මේක ලැම්ඩා. අභිලම්බයයි සංප්‍රයුක්තය අතර කෝණය මේක ලැම්ඩා. ඊළඟට මෙයා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 2α කියලා කියනවා. මේ දණ්ඩේ දෙකලවර කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 2α. එහෙනම්
ඉතුරු කෝණ දෙකේ එකතුව කියන්නේ 180 ඍණ 2යි ඇල්ෆා. ඉතුරු කෝණ දෙකේ එකතුවට එන්නේ 180 ඍණ 2යි ඇල්ෆා. ඒ කෝණය දෙකට බෙදෙනවා හේතුව මෙන්න මේ දෙක සමාන නිසා. මේ පාද දෙක සමානයි මෙතන. කේන්ද්‍රයනේ. OA සමානයි OB නිසා ඒ කෝණ දෙක සමාන කෝණ දෙකකට වෙනවා. ඒතකොට 180 ඍණ 2යි ඇල්ෆා කියන කෝණය දෙකට බෙදුනහම 90 ඍණ ඇල්ෆා. ඒතර මෙන්න මේ කෑල්ල 90 ඍණ ඇල්ෆා. ඒතර මේ මුළු එක 90 ඍණ ඇල්ෆා. 90 ඍණ ඇල්ෆා. එතන G ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මෙන්න මේ කෝණය ඒක සමාන වෙනවා මේ මුළු එක 90 ඍණ ඇල්ෆා. ඒකෙන් මේ ලැම්ඩා අඩු වෙන්න ඕනේ. එතන 90 ඍණ ඇල්ෆා ඍණ ලැම්ඩා. එහෙනම් මෙන්න මේ කෝණය මෙන්න මෙතන කෝණය 90 ඍණ ඇල්ෆා ධන ලැම්ඩා. මුළු එක 90 ඍණ ඇල්ෆා. ඒකෙන් මේ ලැම්ඩා අඩු වෙනවා. ඒතර ඔබට තේරෙන්න ඕනේ මම මේ මොකටද එන්න හදන්නේ කියලා. දණ්ඩේ තිරසර ආනතිය තීටා. ඒතර මේක තීටා නම් මේක 90 ඍණ තීටා. ඒතර ඔබට තේරෙන්න ඕනේ මම මේ කුමක් සඳහාද එන්න යන්නේ කියන එක. මම එන්න හදන්නේ මෙන්න මේ ABC ත්‍රිකෝණයට මේ ABC ත්‍රිකෝණයට මේ කොට් සූත්‍රය දාන්න යන්නේ මම. ABC ත්‍රිකෝණයට කොට් සූත්‍රය දාන්නයි මේ යන්නේ. මේ ත්‍රිකෝණයට කොට් සූත්‍රය දාන්න යන්නේ දෙපැත්තේ කෝණ දෙක සලකලා. එතකොට මේ කෝණය මම හොයාගෙන තියෙනවා 90 ඍණ ඇල්ෆා ඍණ ලැම්ඩා කියලා. දැන් මෙතන මේක 90 ඍණ ඇල්ෆා. ඒකට මේ ලැම්ඩා එකතු වෙන්න ඕනේ. මම ඒක මෙතනින් ලියන්නම් 90 ඍණ ඇල්ෆා ධන ලැම්ඩා. ඒ කියන්නේ 90 ඍණ ඇල්ෆා ඍණ ලැම්ඩා. ඒ ඇවිල්ලා මේ ABC කෝණය. ABC කෝණය. දැන් ABC ත්‍රිකෝණයට මම කොට් සූත්‍රය දානවා. ABC ත්‍රිකෝණයට කොට් සූත්‍රය. ABC ත්‍රිකෝණයට කොට් සූත්‍රය දැම්මොත් මෙතන අනුපාතය 1:1යි. 1/1 කොට් 90 ඍණ තීටා සමානයි කෝණයේ තියෙන පැත්තේ අනුපාතය වතාවක් විරුද්ධ කෝණයේ කොට්ටගේ. ඒ කියන්නේ 1යි කොට් මෙන්න මේ කෝණය 90 ඍණ ලැම්ඩා ධන ඇල්ෆා ඍණ 1යි කොට් මේ කෝණය ABC කෝණය 90 ඍණ ඇල්ෆා ධන ලැම්ඩා ඍණ ඇල්ෆා ධන ලැම්ඩා. දැන් කොට් සූත්‍රය ලිව්වා අපි. දැන් අපිට තියෙන්නේ මේක සුළු කරන්න. ඒතර මෙතන 2යි tan θ සමානයි cot 90 ඍණ lambda ධන alpha කියන්නේ tan lambda ධන alpha ඍණ alpha ඍණ lambda නේ මේක alpha ඍණ lambda cot 90 ඍණ alpha ඍණ lambda කියන්නේ tan alpha ඍණ lambda. දැන් අනිවාර්යෙන් මෙතනට ආවට පස්සේ අර මේ කියන උත්තරයට යන්න නම් ඔබට තේරෙන්න ඕනේ මේක
tan A ධන B tan A ඍණ B ප්‍රසාරණයට යන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඒ tan A ධන B tan A ඍණ B ඊට ගියොත් මේ වැඩේ ටිකක් අවුල් වෙන්න පුළුවන්. මොකද උත්තරේ තියෙන්නේ sin සහ cos වලින්නේ. නේද? ඒ නිසා මේක අපි sin යට cos කියන විදිහට ලියාගමු. sin alpha ධන lambda යට cos alpha ධන lambda ඍණ sin alpha ඍණ lambda යට cos alpha ඍණ lambda. දැන් මෙතන පොදු හරය ගත්තොත් cos alpha ධන lambda වතාවක් cos alpha ඍණ lambda. මෙතන sin alpha ධන lambda cos alpha ඍණ lambda ඍණ cos alpha ධන lambda sin alpha ඍණ lambda. तर මේ තියෙන්නේ මොකද්ද? sin A cos B ඍණ cos A sin B කියන එක. ඒ කියන්නේ sin A ඍණ B කියන එක. sin මේකෙන් මේක අඩු වෙන්න ඕනේ. sin A cos B ඍණ cos A sin B. sin A ඍණ B. ඒ කියන්නේ මේකෙන් මෙහා අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ alpha ට alpha කැපිලා sin 2 lambda කියලා එනවා. මෙතන tan theta උක්ත කරොත් මේ දෙක එනවා මේක ඉස්සරහට. එතකොට 2 cos A cos B කියලා කියන්නේ cos A ධන B ධන cos A ඍණ B. cos A ධන B cos 2 alpha ධන cos A ඍණ B cos 2 lambda. මේ ඉන්නේ tan theta. එහෙනම් theta සමානයි tan inverse sin 2 lambda යට cos 2 alpha ධන cos 2 lambda කියන උත්තරය අපිට ලැබෙනවා. එතකොට දැන් මේ ගාන හදද්දී ඊටාම වැදගත් දේවල් ටිකක් තීන්දුව తీරන ගන්න තියෙනවා. අන්නේ තීන්දුව తీරන ටික හරියට ගත්තොත් තමයි ඔබට මේ ගැටලුව පහසු වෙන්නේ. නැත්නම් මේ ගැටලුව ඊටාම අපහසු වෙන්න ඉඩ තියෙනවා. පළවෙනි එක මේ ළමයා දැනගන්න ඕනේ මේ අභිලම්බ ප්‍රතික්‍රියා ගෝලයේ කේන්ද්‍රය හරහා යනවා කියන එක. ඒවා අපි කලින් සාකච්ඡා කරලා තියෙන දේවල්. මොකද හේතුව අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක සෑම විටම තියෙන්නේ පොදු ස්පර්ශ තලයට ලම්බකව. එතකොට මේ දණ්ඩයි මේ ගෝලයට අඳින පොදු ස්පර්ශකයයි මෙහෙම තියෙන්නේ. ඒතර ගෝලයට ස්පර්ශකය. පොදු ස්පර්ශ තලය කියන්නේ දණ්ඩයි ගෝලයයි ස්පර්ශ වෙන තැන තියෙන පොදු ස්පර්ශ තලය. ඒක ගෝලයට ස්පර්ශකයක්. ඒතකොට ස්පර්ශකයකට ලම්බකව ගමන් කරන රේඛාව මේකට ලම්බකවනේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඝර්ෂණ බලයට ලම්බකවනේ. නැත්තම් ස්පර්ශ තලයට ලම්බකවනේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම මේකේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. ඒ වගේම මෙතන කේන්ද්‍රය හරහා යන්න ඕනේ. ඊළඟ දේ තමයි දැන් මේක සීමාකාරී නිසා මේ අනිවාර්යෙන් ළමයෙක් හරියටම පොයින්ට් අවුට් කරගන්න ඕන තැන් ටික. මේ දණ්ඩ සීමාකාරී නිසා දැන් ඊළඟට දැන් මේ බරේ ක්‍රියා රේඛාව අපි හරියටම ඇඳ ගන්නවා. මොකද ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒක හරියටම දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා තියෙන්නේ. ඒතකොට ඒ හින්දා මම ඒකේ ක්‍රියා රේඛාව මෙහෙම ඇඳගත්තා. ඊළඟට තමයි ඒ ක්‍රියා රේඛාව මතට හම්බෙන විදිහට මෙතනින් මෙන්න මේ R1 සහ F1 ගේ සංප්‍රයුක්තය මම ඇඳේ. අර මේ බල ලකුණු කරද්දී එකම ලක්ෂයකදී හමු වීම කියන එක සලකුණු කරද්දී ඉස්සෙල්ලාම හරියටම ක්‍රියා රේඛාව දන්න බල ඇඳ ගන්න ඕනේ. මොකද ඒවයි ක්‍රියා රේඛාව වෙනස් කරන්න බෑනේ ඕන විදිහට. ඒවා හරියටම ඇඳ ගන්න ඕනේ. එතකොට දැන් බරේ ක්‍රියා රේඛාව මම ඇඳගත්තේ ඒකයි. ඊට පස්සේ මේ F1 සහ R1 වල සංප්‍රයුක්තය ඒක මත කිසියම් ලක්ෂයකට එන විදිහට ගත්තා මේ. එතකොට මේ ලක්ෂයේදී F2 සහ R2 ගේ සංප්‍රයුක්තයත් එතෙන්ට එන විදිහට තියෙන්න ඕනේ. ඒක තමයි මේ ගාන හදද්දී ළමේ දෙවනි කාරණේ හැටියට හරියට සිහි තබා ගත යුතු දේ. ඊළඟට මේ දණ්ඩ සීමාකාරී කියලා දීලා තියෙන නිසා මේ ලක්ෂයේදී සංප්‍රයුක්තය අභිලම්බයත් එක්ක හදන කෝණය ලැම්ඩා වෙනවා. ඒ වගේම මේ B ලක්ෂයේදී
සංප්‍රයුක්තය අභිලම්බයත් එක්ක හදන කෝණේ ලැම්ඩා වෙනවා. ඒක දෙවෙනි කාරණය. ඊළඟට දැන් මේ ගානේ දීලා තියෙනවා දණ්ඩේ දෙකලවර කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 2යි ඇල්ෆා කියලා. එහෙනම් ඉතුරු කෝණ දෙකේ එකතුව 180 ඍණ 2යි ඇල්ෆා. හැබැයි මේ OA රේඛාව OB රේඛාවට සමාන නිසා මේ එක කෝණයක් 90 ඍණ ඇල්ෆා වෙනවා. එක කෝණයක් 90 ඍණ ඇල්ෆා වෙනවා. එක කෝණයක්. ඉන් එක් කෝණයක් 90 ඍණ ඇල්ෆා වෙනවා. කාරණාව පැහැදිලිනේ? එක් කෝණයක් 90 ඍණ ඇල්ෆා වෙනවා. ඒතකොට මේ කෝණය 90 ඍණ ඇල්ෆා. දැන් මෙන්න මේක තමයි 90 ඍණ ඇල්ෆා වෙන්නේ. ඒකෙන් මම මේ ලැම්ඩා අඩු කරා. මේකනේ 90 ඍණ ඇල්ෆා වෙන්නේ. හරිනේ? මේකනේ ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය. මේක තමයි 90 ඍණ ඇල්ෆා වෙන්නේ. ඒතකොට මේක ලැම්ඩා. එහෙනම් මම මෙන්න මේ කෝණය මේ එළියෙන් ඇඳලා වෙන්නනවා 90 ඍණ ඇල්ෆා ධන ලැම්ඩා. ඒතකොට ඇයි මම මේ විදිහට කෝණ ලකුණු කරගෙන ආවේ? ඔබ දන්නවා දැන් මේකේ උත්තරයේ තියෙන tan θ. ඒතර මේ තැන් වල බොහෝ විට මේ කොට් සූත්‍රය පාවිච්චි කරනවා. කොට් සූත්‍රය පාවිච්චි වෙන්නේ නැත්නම් අපිට මේක කරන්න එක ක්‍රමයක් තියෙනවා. මොකද මේ ගැටලුව දිහා බලපුවාම මේ දරුවන්ට පේනවා නොදන්න අඥාත දෙකයි තියෙන්නේ. R1 R2 විතරයි. නමුත් ඔබ දන්නවා බල වලින් සමතුලිත වෙලා තියෙන පද්ධතියක බල ඇසුරෙන් අනන්‍ය සමීකරණ 3ක් ගන්න පුළුවන් කියලා. නේ? අපිට පුළුවන් දණ්ඩ දිගේ බල විභේදනය කරලා එක සමීකරණයක් ගන්න. දණ්ඩට ලම්බකව බල විභේදනය කරලා එක සමීකරණයක් ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ තැන් වල අපි තිරස් සිරස් විභේදන වලට යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ අපි. තිරස් සිරස් විභේදන වලට අපි යන්නේ නැහැ. තිරස් සිරස් විභේදන වලට අපි යන්නේ. අපි ඒ වෙනුවට කරන්නේ මේ දණ්ඩ දිගේ සහ දණ්ඩට ලම්බකව බල විභේදනය කරනවා. සමීකරණ දෙකයි. A ලක්ෂය වටා හරි B ලක්ෂය වටා හරි ගූර්ණ ගන්නවා. තුන්වෙනි සමීකරණය. එතකොට සමීකරණ 3යි නොදන්න රාශි දෙකයි නම් අනිවාර්යයෙන්ම අපිට මෙවැනි බල ඇතුළත් නොවන සම්බන්ධතාවයක් ගොඩ ගන්න පුළුවන්. මොකද සමීකරණ ගාන 3යි නොදන්න රාශි තියෙන 2යි. එතකොට ඒන් සමීකරණ දෙකක් විසඳලා R1 R2 හොයාගෙන තුන්වෙනි සමීකරණයට ආදේශ කරපු ගමන් මේ උත්තරේ එනවා. අපි හැම ගානකම ওই දේ ඔයගලන්ට පැහැදිලි කරා. නමුත් අපි එකකද දෙකකද කොහෙද එහෙම කරත් එක්ක මෙතෙන්දී මෙන්න මේ සම්බන්ධය ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒ ඇවිල්ලා 12 වෙනි ගාන. දැන් ඔබ මේක තනියම ගාන හදන්න ඕනේ. ඒක මේක මේ බලාගෙන ලියා ගන්න යන්න එපා. හරි? බලාගෙන ලියා ගන්න යන්න ඕනේ නැහැ. ඒතකොට තනියම මේ ගැටලුව හදන්න පුළුවන්. ඒතකොට ඊළඟට අපිට තියෙන්නේ 13 වෙනි ගැටලුව. 13 වෙනි ගැටලුව. ඒතකොට ඔබ මේ ගැටලුව තනියම උත්සාහ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක හරහා ඒවා බලන්න ඕනේ. අපි බලමු 13 වෙනි ගැටලුවේ මොකක්ද කියන්නේ කියලා. ධාතුන්වෙනි එක. ඒකේ කියනවා L දිගටි ඒකාකාර දණ්ඩක් රළු තිරස් රළු පොළොවක සිට එච්චුසකින් තිරස්ව සවි කර ඇති ඒකාකාර සුමට දණ්ඩකට ස්පර්ශ වන ලෙස L දිගටි දණ්ඩේ කොටසක් තිරස් දණ්ඩට ඉහළින් සිටින ලෙස. ඒ කියන්නේ අර දැන් මෙහෙමනම් තියෙන්නේ මේ තිරස් දණ්ඩ අර හේතු කරන දණ්ඩ මෙහෙම කෙරවල එජ් එක නෙමෙයි හේතු කරලා තියෙන්නේ. පොඩ්ඩක් උඩට එන්න ඔහම හේතු කරලා තියෙන්නේ. ඒකයි ඒ කියන්නේ.
සීමාකාරීව සමතුලිතතාවය ඇති විට දණ්ඩේ තිරසට ආනතිය තීටා වේ. දණ්ඩත් බිමත් අතර ඝර්ෂණ සංගුණකයේ මිව් නම් මිව් සමානයි මේ බව පෙන්වන්නයි කියලා කියනවා. හරි. එතකොට ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ බල සටහන හරියට ඇඳ ගන්න එක. අපි බල ලකුණු කරමු. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව R දන්න මේ පැත්තට ලිස්සන්නේ F මේ වෙලාව සීමාකාරී නිසා මේ F සමානයි μ R. ඊළඟට දණ්ඩේ බර W කියලා ගමු. ඒක ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට තියෙනවා. තොර මේ බරේ ක්‍රියා රේඛාව මේ වෙන එක වෙනස් කරන්න බැරි එකනේ. ඊළඟට තව තියෙනවා නිශ්චිත ක්‍රියාව මේ දිශාව දන්න එකක්. මොකද මෙතන දණ්ඩට ලම්බකව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව හටගන්නේ. S කියලා ගමු අපි ඒක. මේ කොටස L බෙදීම 2යි. දැන් මේ දෙකේ ක්‍රියා රේඛා අපිට වෙනස් කරන්න බෑ. අන්න එතෙන්ට හමු වෙන ලෙස තමයි මේ ඝර්ෂණයේ තියෙන ලක්ෂයේ තියෙන සම්ප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව යන්නේ. එතකොට දැන් මේ වෙලාවේ සීමාකාරී සමතුලිතතාවය තියෙන නිසා මෙන්න මේ සම්ප්‍රයුක්තය අභිලම්බයත් එක්ක හදන කෝණය අපි ගමු ලැම්ඩා කියලා. ඒ කෝණය ඝර්ෂණ කෝණයට සමානයි. මේක ලැම්ඩා. ඒක ඕන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒතර මේ කෝණය ලැම්ඩා නම් ඒකාන්තර කෝණ අනුව මෙතන ලැම්ඩා. හරි. මේක තීටා. එහෙනම් මෙතන අණුව ඍණ තීටා. මෙතන අංශක 90යි. මෙතන අණුව ඍණ තීටා කියන්නේ මෙයා තීටා. දැන් අපිට කියන්නේ μ කියන්නේ එහෙනම් tan lambda සමානයි මෙන්න මේ බව පෙන්වන්න කියලා. හරි. ඒතකොට එහෙමනම් අපට මේ මුදුනේ කෝණ දෙක සලකලා කොට සූත්‍රයට යන්න පුළුවන්. මේ කෝණෙත් දන්නවා. හැබැයි මෙතන ප්‍රශ්නේ මෙන්න මේ AG සහ GC කියන කොටස් දෙකේ දිගවල.
එක්ක අනුපාතය ඕනේ එක්ක දිගවල් ඕනේ. මේ දෙකෙන් එකක් එපෑ. හරි අනුපාතය හරි දිගවල් හරි. හරි. දැන් මෙතන මේ දිග දන්නවා L බෙදීම 2යි කියලා. හැබැයි මෙන්න මේක දන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. මෙන්න මේ GC කියන දුර. ඒ දුර දැනගත්තොත් අපිට මේ මුදුනේ කෝණ දෙක සලකලා කොට් සූත්‍රය ලියන්න පුළුවන්. එතකොට θ සහ λ සම්බන්ධ වෙනවා. μ කියන්නේ tan λ නේ. ඒතර μ තියෙන එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මියු තියෙන එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මෙන්න මේ දිග හොයාගන්න පුළුවන්. ඇත්තට මේ දිග හොයාගන්න තමයි අපිට මේ උස දීලා තියෙන්නේ. මට පුළුවන් මේ AC කියන දුර AC කියන දුර මෙන්න මේ දුර ලියන්න පුළුවන් මේ සම්මුඛ පාදයේ h මේක θ θට සම්මුඛ පාදයේ h. එහෙනම් මෙන්න මේ කර්ණයේ දිග වෙන්නේ h වතාවක් cosec θ. සම්මුඛ පාදයේ h මේ කෝණය θ. එහෙනම් කර්ණයේ දිග වෙන්නේ සම්මුඛ පාදයෙන් කර්ණයට එනකොට cosec කර්ණයෙන් සම්මුඛ පාදයට එනකොට sin h cosec θ. AG කියන්නේ L බෙදීම 2යි. L බෙදීම 2යි. එහෙනම් මේ දෙක ඇසුරෙන් මට නිගමනයකට එන්න පුළුවන් GC කියන දුර. GC සමානයි h cosec θ ඍණ L බෙදීම 2ට. h cosec θ ඍණ L බෙදීම 2ට GC. දැන් එහෙනම් මේ කොටස් දෙකේ දිගවල් දන්නවා. මුදුනේ කෝණ දෙක දන්නවා. දැන් කොට් සූත්‍රය ලියන්න තියෙන්නේ. අපි ගමු ABD ත්‍රිකෝණයට ACD ත්‍රිකෝණයට කොට් සූත්‍රය යෙදීමෙන්. ACD ත්‍රිකෝණයට කොට් සූත්‍රය දානවා. මුදුනේ කෝණ සලකලා අපි දාන්න යන්නේ. එතකොට AG ධන GC මම එහෙම ලියන්නම් තේරුම් ගන්න පහසුවට. AG ධන GC කොට් 90 ඍණ θ සමානයි කෝණේ නැති පැත්තේ අනුපාතය L බෙදීම 2යි. ඒ කියන්නේ AG cot lambda ඍණ GC cot θ. හරි. එතකොට දැන් මේකට ආදේශ කරමු. AG ධන GC. ඇත්තටම AG ධන GC කියන්නේ මේ මුළු එක AC කියන එක. ඒක සමානයි h cosec θ. h cosec θ වතාවක් tan θ සමානයි AG. AG කියන්නේ L බෙදීම 2යි. cot lambda ඍණ GC. GC කිව්වේ h cosec θ ඍණ L බෙදීම 2. වතාවක් cot θ. දැන් අපි ඕකෙන් මේ උක්ත කරන්න ඕනේ මේකෙන් අපි උක්ත කරන්න ඕනේ tan lambda. tan lambda උක්ත කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ පදේ. ඒතර මෙයා ගේන්න ඕනේ මෙහාට. දෙකෙන් ගුණ කරලා එමුනේ. එම නිසා 2h දැන් මෙතන cosec θ තියෙනවා. මෙතන sin θ යට cos θ නේ. ඒතර sin θ යට cosec θ කැපෙනවා. එතකොට යට තියෙන cos θ ඉතුරු වෙන්නේ.
ඒක උඩට ආවම sec θ සමානයි කරපු දේ පැහැදිලිද? මේ tan θ කියන්නේ sin θ යට cos θ. sin θ cosec θ ට කැපෙනවා. යට cos θ තිබුණේ. එතකොට ඒක උඩට ආවම sec θ දෙකෙන් ගුණ කරනවානේ. එතන මෙතන එනවා L cot lambda කියලා. ඍණ 2h මෙතන cosec θ මෙතන cos θ යට sin θ. හරි cosec θ මේ cot θ වලින් ගුණ වෙනවනේ 2h ආවා cosec θ වතාවක් cot θ. cot θ කියන්නේ cos θ යට sin θ. sin θ එතකොට මේ cosec θ ටත් යටට ගත්තාම යට sin θ. එතකොට cos θ යට sin වර්ග θ කියලා. මේක තේරෙන්න ඕනේ මම හිතන්නේ. ඍණයි ධන දෙකෙන් ගුණ වෙනකොට දෙක කැපුණා L cot θ. cot θ කියන්නේ කෙලින්ම cos θ යට sin θ කියලා ලියමු. මොකද මේකේ උත්තර දැන් තියෙන්නේ තනිකරම sin θ cos θ වලින්. ඒතකොට ඒ නිසා බොරුවට අපි cot තියාගෙන වැඩක් නැහැ. මෙතනත් ඇත්තටම මේ cosec තියලා වැඩක් නැහැ. ඒක යට cos θ කියලා දාගන්න. ඒක තමයි සුදුසු. දැන් මේ අපි L cot lambda උක්ත කරමු. L cot lambda සමානයි මේක මේ පැත්තට එනවා 2h යට cos θ ධන 2h cos θ යට sin වර්ග θ ඍණ L cos θ යට sin θ. මෙතන කුඩා පොදුනාකාරය ගන්න පුළුවන් sin වර්ග θ වතාවක් cos θ කියලා. එතකොට මේ 2h කියන එක sin වර්ග θ යෙන් ගුණ වෙනවා. මේක cos θ වලින් ගුණ වෙනවා. එතකොට 2h sin වර්ග θ 2h cos වර්ග θ. 2h එළියට ගත්තාම ඔයගලන්ට පේනවා දැන් මේ 2h ගුණ වෙන්න ඕනේ sin වර්ග θ වලින් මේ පොදු හරයට අනුව. එතකොට 2h sin වර්ග θ මෙතන 2h මේක cos θ වලින් ගුණ වෙන්න ඕනේ cos වර්ග θ. එතකොට 2h එළියට ගත්තාම cos වර්ග θ ධන sin වර්ග θ ඍණ L වතාවක් මෙතන sin θ නේ තියෙන්නේ. එතකොට sin θ cos θ වලින් ගුණ කරන්න තියෙන්නේ අපිට. එතකොට sin θ cos වර්ග θ. හරි නේද උත්තරේ ඇවිල්ලා නේ. මේ තියෙන්නේ L cot lambda. sin වර්ග θ දන cos වර්ග θ කියන්නේ එකයි. එතකොට මෙතනින් එනවා මේ L දාමු මෙතෙන්ට. L මට පුළුවන් මෙතෙන්ට යවන්න. L මෙතෙන්ට ඇරියා එකේ. ඒතර cot lambda. එහෙනම් මේක උඩයට මාරු කරපුවම තමයි tan lambda එන්නේ. ඒ නිසා tan lambda සමානයි L sin වර්ගයේ θ cos θ මේක උඩයට මාරු වෙනවනේ. මෙතන 2h එනවා. 2h ඍණ L sin θ cos වර්ගයේ θ. tan lambda කියන්නේ mu නේ. එහෙනම් mu සමානයි කියලා එනවා මේ ප්‍රතිඵලය. එතකොට මෙතනත් අපි පාවිච්චි කරපු ක්‍රමවේදය බලන්න. පාවිච්චි කරපු ක්‍රමවේදය
එතකොට mu සමානයි L sin වර්ගයේ θ cos θ 2h වෙන L sin θ cos θ. අනේ මේක නෙමෙයි උත්තරේ නේද? පොඩ්ඩක් මේක වෙනස් කරන්න තියෙනවා. ඔව්. උඩයටයි දෙකෙන් ගුණ කරලා තියෙනවා. ඊතර මෙතන එනවා 2. ඊතර 2යි sin θ cos θ එනවනේ. 2යි උඩයටයි දෙකෙන් ගුණ කරපුවම 2යි මේ එක sin θ එක ගත්තාම 2යි sin θ cos θ. ඒ කියන්නේ sin 2යි θ නේ. ලවයේ හරේ දෙකෙන් ගුණ වුණාම 2යි sin θ cos θ sin 2යි θ තව sin θ එකක් ඉතුරු වෙනවා. ඒතර L sin 2යි θ sin θ මෙතන ඒතර යටත් දෙකෙන් ගුණ වුණාම 4යි h එනවා. ඍණ 2යි sin θ cos θ L sin 2යි θ new කියන එක ඒ උත්තරේ ලැබෙනවා. ඉතින් දැන් බලන්න මේ ගැටලුවෙත් හරියට මම ඕගොල්ලන්ට කියලා තියෙනවා මේ ඇප්ලයිඩ් ගණන් වලදී ගැටලුව කියවන්න, ගැටලුව තේරුම් ගන්න, ගැටලුවට අදාළ රූප සටහනක් අඳින්න, ඒවට කාලය හොඳින් අරගෙන ඒක නිරවුල්ව කරගන්න. ඒක හදිස්සි වෙන්න එපා. නිකන් කාලය ඉක්මනට ගෙවෙනවා තාම මම ගාන පටන් ගත්තේ නෑ වගේ හැඟීම් එන්න පුළුවන්. හරි එහෙම හැඟීම් එන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඇප්ලයිඩ් ගානකදී විශේෂයෙන් ඒ තොරතුරු හරියට ග්‍රහණය කරගෙන ඒක විශ්ලේෂණය කරලා රූප සටහනක් ඇඳලා ඒ ගැටලුව ගැන හිතුවට පස්සේ කරන්න තියෙන්නේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ශුද්ධ ගණිතයේ ගැටලුවක එහෙම නෙමෙයි. ශුද්ධ ගණිතයේ ගැටලුවක අපිට එහෙම ක්‍රියාවලියක් අඳුරගන්න හැම ගානෙම බෑ. සමහර ඒවල පුළුවන්, සමහර ඒවල බෑ. බොහෝ විට බෑ. ඒ නිසා අපිට තියෙන්නේ මේ මොහොතේ තියෙන දත්ත ටික විශ්ලේෂණය කරලා අරගන්න තියෙන ආසන්නතම හොඳම පියවරට යන එක. ඉතින් විවහාරික ගණිත ගැටලුවක් විසඳද්දී ඊට වඩා වෙනස් ස්වරූපයකට ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. දැන් මෙතන ඇත්තටම මේ හරි තීර මේ ගැටලුව විශ්ලේෂණය කරද්දී මේ කෝණයේ ලැම්ඩා මොකද මෙතන සීමාකාරී අවස්ථාව තියෙන්නේ. එතකොට මෙතනත් ලැම්ඩා. ඉතින් මේක තීටාර ඒවා ටික යනවා අපි කරගෙන යනවා ඉස්සරහට. මේක තීට නම් මෙතෙන්ට යනකම්ම ගියා අපි ඒක. ඒ ලොකු අරමුණක් ඇතුව නෙමෙයි ඒක කරන්නේ. නමුත් අපි මේ ගැටලුව ඇතුලේ මේ තොරතුරු විශ්ලේෂණය කරගෙන යනවා. දැන් ඊළඟට අපි තීරණය කරනවා මේකට කොට් සූත්‍රය යනවා නම් අනිවාර්යයෙන් මේ කොටස් දෙක ඕනේ. මේක දන්නවා L බෙදීම 2යි කියලා. මෙන්න මේක ඇල්ල හොයාගන්න ඕනේ. ඒතර ඒක අපිට හොයාගන්න පුළුවන් මේ මුළු දිග h cosec θ කියලා එනවා. ඒතර ඒකෙන් මේ L බෙදීම 2 අඩු කරපුවාම මේක ඇල්ල එනවා. දැන් මේ ගානට කොට් සූත්‍රය දාන්න පුළුවන් මෙන්න මේ කෝණයටයි මේකයි පාවිච්චි කරලා. මෙතනින් යන්න පුළුවන්. ඉතින් මේක හොයා ගන්න ඕනේ. මේ කෝණය ඔයගලන්ට පුළුවන් හොයාගන්න 90 ඍණ ලැම්ඩා ධන θ කරලා බලන්න. මොකද මෙතන අංශක 90 නිසා කොට 90 ගන්නකොට බිඳු වෙලා එක පදයක් කොට සූත්‍රයේ එක පදයක් බිඳු වෙලා යනවා. ඒකත් තරමක මේ වාසසහගත තත්වයක්. ඉතින් එහෙමත් මේ ගැටලුවේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ තැන්වලදී ඔයගොල්ලෝ දැක්කා අපි අර tan සහ cot කියලා තියෙන අය sin cos වලට කන්වර්ට් කරා. ඇයි එහෙම කන්වර්ට් කරේ? අපේ උත්තරේ sin cos වලින් තියෙන නිසා. අර ඒ වගේ අර සුළු කිරීම පැත්තෙන් යනකොට ඒ වගේ ඉන්සයිට්ස් ඔළුවේ තියෙන්න ඕනේ. දැන් ඉතින් ඒව හැදිලා තියෙන්න ඕනේ. ඒ කොටස් ටික එතනින් අපිට යන්න පුළුවන්කම තිබුණා. දැන් ඊළඟට තියෙන්නේ 14 වෙනි ගැටලුව. 14 වෙනි ගැටලුව. ඉතින් ඔබ මේක තනියම උත්සාහ කරලා බලලා දැන් ක්‍රමයේ දැනගත්තට පස්සේ මේක තියෙනවනේ තනියම ගාන හදන්න ඕනේ. ඉතින් ඒ උනන්දුව තමුන්ගේ කැපවීම විෂය කෙරෙහි තමුන්ගේ දක්වන ආකල්පය තමුන්ට අනිවාර්යයෙන්ම
ප්‍රතිඵල ගෙන දෙනවා. ඉතින් මේ විෂය ඉගෙන ගනිද්දී මේකට ආදරය කරන්න ඕනේ. මේකත් එක්ක එන්ජොයි කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි මේකට මට ඉතින් තව ලස්සන උදාහරණ වලින් මේක පැහැදිලි කරතයි. නමුත් ඔයගොල්ලෝට ඒක පැහැදිලි කරන්න මේ සුදුසු නෑ. මට විශ්වවිද්‍යාලයේ උගන්වපු ගුරුතුමා නම් ඒ අදාළ නිසි උදාහරණ ඒ විදිහටම අරගෙන ඒත්තු ගන්නවා මේ ගණිතය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒකේ නිසාම මම දැක්කා ඇත්තටම මේ ගණිතය කියන්නේ පුදුම සුන්දර විෂයක්. මේක විෂයක් නෙවෙයි, මේක සුන්දරත්වයක්. මේක නිකන් රෙද්දකින් වහලා තියෙන ඉතා ලස්සන චිත්‍රයක් වගේ. හරි? වචනෙන් විස්තර කරන්න නොහැකි සිතුවමක් මේක. එතකොට මේක දකින්න මේක ආසිතන. ඒ වගේම අපිට හිතුවේ හැකි මේක විශාල ජලාශයක ඔයගොල්ලෝ දන්නවා මේ මූදෙහෙම යට හරි සුන්දරයි. එතකොට මේ කිමිදෙන්න ඒ කිමිදෙන ප්‍රමාණයට අනුව මේ පේන මාළු, මේ පේන මත්ස්‍ය උන්ගේ විචිත්‍රත්වයේ, පැලෑටි, සාගරයේ ස්වභාවය ඒවා ඒ ලස්සන අත්විඳිනවා නේද? ඉතින් මේක අර කිමිදිලා බලන කෙනාට මේක ලස්සනට පෙනේ. හරිද? ඒ වගේ දැඩි ආසාවකින් කරන්න මැස් ඉගෙන ගනිද්දී. එතකොට ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. හොඳ ජවයකින් වැඩ කරන්න, ඒ සාමාර්ථයක්ම ගන්න වැඩ කරන්න. ඒ සාමාර්ථයක්. කම්බයින් වලට ඒකක් කියලා කියන්නේ සරල නෑ. ඔබ කම්බයින් වලට ඒකක් දැම්මොත් ඒ කියන්නේ ඔබගේ මේ අවුරුදු 19ක ළමයෙක්ගේ මනසට දෙන්න තියෙන ඉහළම ගැරන්ටි එක. ආයේ වෙන මොනවත් ගැරන්ටි ඕනේ නැහැ. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඒක හොඳ ගැරන්ටි එකක්. එයාට ඒ කටයුත්ත කරගන්න. හරි. හොඳයි එහෙනම් අපි මේ ඊළඟ ගැටලුවට යමු. අපි යමු 14 වෙනි ගැටලුවට. ඒක ඊටාම හොඳ ගැටලුවක්. ඊටාම හොඳ ගැටලුවක් ඒක. මේකේ තියෙනවා 2l දිග සමාන ඒකාකාර ABC දඬු දෙකක් ABC ඍජු කෝණයක් පරිද්දෙන් බීහිද්‍රී දෘಢ ලෙස සවි කර ඇත. සුචල ලෙස නෙමෙයි. ඒ කියන්නේ රිවර්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තනි වස්තුවක් එතකොට. ඒවා අරය සිම්පල් A වූද අචල සිරස්තලයක සවි කර ඇත්තා වූද රළු වෘත්තාකාර වලල්ලක ස්පර්ශව සමතුලිතතාවය ඇත්තේ AB හා BC පිළිවෙලින් වලල්ලට තිරස් හා සිරස් ස්පර්ශක වන ලෙසය. දඩු සීමාකාරී සමතුලිතතාවය ඇතනම් මේ බව පෙන්වන්න. මෙහි මිව් යනු දඩුත් වලල්ලක් අතර ඝර්ෂණ සංගුණකයි. ඒතර මේ ගාන මේකේ පොඩි කොටසකදී මේ ඕන කරනවා මේ කුඩා කොටසකදී මේකේ ඕන කරනවා මේ අර ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ගැන අවබෝධයක්. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දැනුමෙන් කරන්න පුළුවන් දෙයක්. AB දණ්ඩ තිරස් ස්පර්ශකයක් විදියට තියෙන්නේ.